අයිබෝවන් පුතේ හැමෝටම සුබ දවසක්. ඉතින් සුබවාදීව පටන් ගත්ත ඔයාලගේ මාසේ. කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදා ඔයාලගේ දවසින්නේ පටන් ගත්ත මේ මාසේ නේද? සුබවාදීව පටන් ගත්ත මේ මාසේ ලස්සනට අපි වෙනදා වගේම දැන් අවුරුදු මම හිතන්නේ අවුරුද්දක් හිට වෙනවා නේද? වෙනදා වගේම අපි ලස්සනට වැඩ කටයුතු කරගෙන ආවා. ගණිතය ආසාවෙන් ඉගෙන ගත්තා. ඉතින් ඒ විදිහටම මේ මාසෙත් අපි ලස්සනට සහ ආසාවෙන් ගණිතය ඉගෙන ගමු. ආරම්භයේදීම මාසේ පළවෙනියටම ගණන තියෙන දවසේම මේ පණිවිඩය කියනවා ආදරෙන් ආසාවෙන් විෂයට ඉගෙන ගමු පුතේ මේ විෂය පුළුවන් වෙනවා. හොඳයි. ඒතර මේ වෙනකොට මෙන්න මේ නිබන්ධනය මේ කියන්නේ ඔන්න වගේ හරි ලස්සන ටියුට් එකක් වගේ දරුවෝ හැමෝටම මේ වෙනකොට ආයතන වලින් ලබා දීලායි තියෙන්නේ. ඉතින් මම ඔයාලට කල් ඇතුව දැනුවත් කිරීම සිද්ධ කරා අද දවසේ මම මේකේ වැඩ කටයුතු පටන් ගන්නවා කියලා. ඉතින් හැම දරුවෙක්ම මතක තියාගන්න. පුතේ මම හරියට වෙලාවට කිසිම අඩුපාඩුවකින් තොරව හැම කෙනෙකුටම නියමිත දිනයේදී නිබන්ධන ටික කිසිම ප්‍රමාදයකින් තොරව ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ටියුට් එක දීලා නිකන් ඉන්නේ නෑ. ඔයාලා දන්නවා මම කිව්ව විදිහට මාසෙ ඉවරනකොට ටියුට් එකේ වැඩ ටික ඉවර කරනවා. තේරුණාද? ඒකෙන් මේ ටියුට් එක හැම කෙනෙක්ගේම අතේ තියෙන්න ඕනේ මේ වෙනකොට. මම ඒක කියලායි තිබ්බේ. බැරි වෙලා හරි මොනවා හරි හේතුවක් නිසා පුතේ නිබන්ධනය ගත්තේ නැත්තම් ඉක්මනින්ම ආයතන වලින් මේ නිබන්ධනය ලබා ගන්න කටයුතු කරන්න. මොකද මේ මාසේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ මේ ටියුට් එකත් එක්ක. දැන් අද මම මේකේ වැඩ ටික පටන් ගන්නවා. අද මේකේ වැඩ පටන් ගන්නවා. ඒත් එකම චූටි මතක් කිරීමක් කරනවා. ඔයාලා පුතේ දකින්න ඇති ඔක්තෝබර් මාසෙට නියමිත කාලසටහන ඔයාලගේ WhatsApp group එකට දාලා තියෙනවා. දකින්න ඇති නේද හැමෝම? අද ඉඳලා අද කරන වැඩ ටික මොනවද? ඊළඟ දවසේ බ්‍රහස්පතින්දා මොනවද කරන්නේ? ආයෙ සෙනසුරාදා ඉරිදා මොනවද කරන්නේ? ලස්සනට පුතේ ඔයාලට පේනවා ඇති ගණන් පන්තියේ වැඩපිළිවෙලක් තියෙනවා. දෙමව්පියෝ අහගෙන ඉන්නවා නම් එයාලටත් පේනවා ඇති දකින්න ඇති අපේ ගණිතයේ පන්තියේ කොහොමද වැඩ ටික කරන්නේ? ඒ කියන දවසේ කියන වැඩ ටික ඉවර කරනවා. ඉතින් පිළිවෙලකට වැඩ කරන්නේ කොහොමද කියන එක පුතාලා දුවලට පොඩි කාලේ ඉඳලම අපේ පන්තියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පුතේ එන්නේ කාලසටහන වල දකින්න ඇති නොමිලේ සම්මන්ත්‍රණ කිහිපයක් පවත්වලා තියෙනවා. දැන් නොමිලේ සම්මන්ත්‍රණ පවත්වන්න හේතුව තමයි දැන් මේ වෙනකොට පාඩම් ගොඩාක් ඉවර කරගෙන තුන්වෙනි වාරේ අන්තිම ටිකේ ඉන්නේ. ඒකෙන් දැන් මැදදී එහෙම අපිට පන්තියත් එක්ක එකතු වෙච්ච යාළුවන්ට ඔයාලට ආයි මුල පාඩම් ටික මතක් කරලා දෙන්න මම මේ විදිහට නොමිලේ සම්මන්ත්‍රණ හැම මාසෙකම ගේන්න බලාපොරොත්තු. මම ඔයාලට කල් තියලා ඒක කිව්වා නේද ඒක කරනවා කියලා. ඔන්න මම මේ මාසෙ ඉඳන් ඒක කරන්න පටන් ගන්නවා. ඉතින් තෝරාගත්ත පාඩම් කිහිපයකින් සම්මන්ත්‍රණ දාලා තියෙනවා දකින්න ඇති. ඔන්න ඔය නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ වලට ලංකාවේ ඕන දිහාක ඕන යාළුවෙකුට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් පුතේ අන්න ඒ සම්මන්ත්‍රණ වලට එකතු වෙන්න කැමති යාළුවන්ට මම හදලා තියෙනවා වෙනම WhatsApp group එකක්. ඔයාලට නෙමෙයි ඒගොල්ලන්ට. ඔයාලට දැන් අපි ඔයාලා මේ සම්බන්ධ වෙන WhatsApp group එකක් තියෙනවානේ. අලුතින්ම එන්න කැමති අයට සම්මන්ත්‍රණ වලට ඇවිල්ලා බලන්න කැමති අයට අලුතින්ම හදපු WhatsApp group එකක් තියෙනවා. මම ඒක දාලා තියෙනවා group එකට. සැරෙන් සැරේ දදා ඔයාලට ඒක මතක් කරනවා මෙන්න මේව යාළුවන්ට ෂෙයා කරන්න. අන්න ඒක මම අද රාත්‍රියේදීත් දානවා. ඔයාලගේ ඉස්කෝලේ දහම් පාසලේ කොහේ හරි යාළුවෝ ඉන්නවා නම් ෂෙයා කරන්න එකතු වෙන්න කියන අපේ ගණිතය පන්තියේ සම්මන්ත්‍රණ නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවත් එක්ක. ඒකත් මම මතක් කරනවා. ඉතින් අපිට තව මාස දෙකකින් වගේ ඔයාලා 7 වසරට අඩිය තියන්නයි යන්නේ නේද? ඉතින් ඒකෙන්ද ගොඩාක් දෙමව්පියෝ මට කතා කරා අලුතින් ළමයි ගන්නවද? එහෙම කියන ප්‍රශ්නයක් නෑ පුතේ. අන්තිම උනාට ඕන තරම් අලුතින් ළමයි බඳව ගන්නවා. මොකද මම අවුරුද්ද මුලේ ඉඳලා පවත්වාගෙන ආපු YouTube නාලිකාවක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මුල් පාඩම් පහුගිය පාඩම් බලලා ඉගෙන ගන්න. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ සම්බන්ධ වෙන කාල සීමාව. ඔයාලට ඕන තරම් අපි අලුතින් පන්තියට ළමයි එකතු කර ගන්නවා. එයාලට මගහැරිච්ච පාඩම් බලන්න YouTube නාලිකාව ලබා දෙනවා. ඒකින්ද කොහේ අතින් බැලුවත් මොන අතින් බැලුවත් ඉස්තරම් විදිහට වැඩ ටික පුතේ ගලම් පන්තියේ සිද්ධ වෙනවා. මම හිතනවා කැමරාවෙන් ඔයා පැත්තින් ඔයාලත් ඒ විදිහට වැඩ ටික කරනවා ඇති කියලා. ඉතින් අපි ඉක්මනින්ම පන්තියේ නැවත මුණ ගැහෙමු. ඒ කියන්නේ පන්ති කාමරේ අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් මාසයක් දෙකක් තුනක් හෝ ඇතුළත අඩුම තරමේ ජනවාරි වෙනකොටවත් අපිට ඕනවල් බලලා සුපුරුදු පරිදි පන්ති කාමරේ මේ වැඩ ටික හරි හරියට කරගන්න පුළුවන් වෙන්නේ හැකියාව තියෙනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි අද වැඩ කටයුතු පටන් ගමු. නිබන්ධනය පෙරලා ගමු. මම අද බලාපොරොත්තු වෙනවා මේ නිබන්ධනයේ පළවෙනියටම තියෙන පේපර් එකේ
කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කිරීම සිද්ධ කරන්න. ඔයාලට පේනවා ඇති ප්‍රශ්න පත්‍රේ හම්බන්තොට කලාප පේපර් එකක්. ඉතින් මේකේ පළමු වාර ප්‍රශ්න පත්‍රයක් ඒක දාන්න හේතුව මේවා හැදුවේ පිළිවෙලකට ඔයාලට මේ දේවල් මතක් කරන්න ඕන හින්දා. ඔන්න මතක තියාගන්න අවුරුද්දක් පුරාවට ඔයාලට මුලින් ඉඳන් කරපු කිසි පාඩමක් මම අමතක වෙන්න නම් දුන්නේ නෑ පුතේ. නේද? ප්‍රශ්න කර ඔයාලට නිතර මේ දේවල් මතක් කරගෙන තමයි අපේ පන්ති යන්නේ. ඒකින්ද තමයි අපේ පන්තියේ මෙච්චර ළමයි කැමති. නේද? රයිට්. අපි යමු වැඩේට. බලමු පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන දෑ අතරින් වෘත්තාකාර හැඩ ඇති වස්තුවක් තෝරා යටින් ඉරක් අදින්න. right. වෘත්තාකාර වස්තුවක්. බෝලය, පෙට්ටිය, රබාන, රූපවාහිනිය. රවුමට තියෙන්නේ මොකක්ද? පුතේ රබාන. කවුරු හරි තර්ක කරන්න පුළුවන් සර් බෝලය. පුතේ බෝලය වෘත්තාකාර නෙමෙයි අපිට ගෝලාකාරයි කියලා කියන්නේ. ගෝලාකාරයි. වෘත්තාකාර කියන්නේ මෙහෙම රවුමට නිකන් රොටි තැටිය වගේ තියෙනවා. ඒතර ඒක තියෙන්නේ රබානක තමයි ඒක දැක ගන්න පුළුවන් වෘත්තාකාර මුහුණක. බෝලයක තියෙන්නේ ගෝලාකාර හැඩයක්. එතකොට ඒක හැඩතලයක් නෙමෙයි යා ඝන වස්තුවක්. ඒකින්ද වෘත්තාකාර හැඩයකට බෝලේ ගන්නෙ නෑ අපි ගන්න මෙතන රබාන විසයි. දෙවෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 2. 3200 අගයේ නොලැබෙන ප්‍රකාශය තෝරා යටින් ඉරක් අදින්න. 3200 අගයේ නොලැබෙන ප්‍රකාශය. අනේ ඉතින් ඔය පටන් ගන්නකොටම තියෙන්නේ 3 වැඩි කිරීම 200 3200. අයියෝ 3 වැඩි කිරීම 200 ආයෙ 100යි. 3 වැඩි කිරීම 3200 කියලා. මොන බොරුද? වැරදි. දෙවෙනි එක හරි, තුන්වෙනි එකත් හරි. පළවෙනි එක පට්ට බලගොයි. යහුව යටි කියලා. ප්‍රශ්න අංක 3. පස්වරු 6:45. පස්වරු 6:45 මේ අන්තර්ජාතික සම්මත ආකාරයට දැක් වූ පිළිතුර තෝරා යටින් ඉරක්. පස්වරුනේ පුතේ. පස්වරු 12 පහු වෙලා. 12 පහු වෙලා පැය 6ක් ගිහිල්ලා. අපි ගණන් කරමු 12 පහු වෙලා පැය 6ක්. 13 14 15 16 17 18 ඔන්න 12 පහු වෙලා පැය 6ක් ගියා. 18:45 කියලායි කියන්නේ. බලන්න මේ උත්තරේ කොතනද තියෙන්නේ කියලා. 18යි 32:45. මෙන්න මේ උත්තරේ යටින් තමයි කාලේ ගා ගින්න ඕන. අර එච්චකුර දාපු උත්තරේ නෙමෙයි හරි උත්තරේ. මෙන්න මේක තමයි උත්තරේ. 18:32:45. ඔන්න තියෙනවා. අර එච්චකුර දාලා සමහර තැන්වල ලියනවා පරණ සිලබස් එකේ. ඒ වුණාට නිවැරදි උත්තරේ උනේ. 4 වෙනි ප්‍රශ්නයට යමු. පහත දක්වා ඇති දින අතරින් සම්මත ආකාරයට ලියා නොමැති දිනය සහිත ප්‍රකාශය තෝරා යටින් ඉරක් අදින්න. 2018 10:01 ලෝක ළමා දිනය. හරිද? 2018 10:01. ඕකේ. 2018 10:06 ලෝක ගුරු දිනය ආනි. 10:06 ගුරු දිනෙත් වෙනවා. 2018 4:06 පාසලේ පළමු වාරයේ අවසන් දිනේ. පළමු වාරයේ අවසන් 2018 4:06. right. දැන් මේකේ සම්මත ආකාරයට දක්වා නොමැති ප්‍රකාශය මොකක්ද කියලා අහන 3ම එක වගේ. මේකේ සම්මත ආකාරය 4 කියන්නේ අප්‍රේල් 6 පාසල් වාරයේ අවසන් පළමු වාරයේ. ඒක හරිය 2018 10:06 ඒකත් හරි. මේ පළවෙනි ප්‍රකාශය යටින් තමයි ඇත්තට එමුණොත් අපිට උත්තරේ ගන්න වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් සම්මත ආකාර ලියන්නේ මෙන්න මෙහෙම ලියන්නේ. ඉත තියලා ලියනවා මිසක් මෙන්න මෙහෙම ලියනවා අඩුයි දෙන්නේ. මේක හා ළඟින් යන උත්තර ටිකක් තියෙන චුට්ටක් හොයාගන්න අමාරුයි වගේ. පළවෙනි උත්තරේ තමයි පුතේ ඒක වැරදි වෙන්නේ. දිනේ හරි ලියලා තියෙන විදිය පොඩි අවුලක් තියෙනවා. ඉතින් ආකාර දෙකම නිවැරදි. right. මෙහි දැක්වෙන කෝණ වර්ගයේ අතරින් මහා කෝණයේ දැක්වෙන කෝණයට යටින් දක්වන්න. මහා කෝණය කොහොමද කියලා. පස්වෙනි ප්‍රශ්නේ මහා කෝණය. මෙන්න කෝණය A දහනවා මහා කෝණය, B දහනවා මහා කෝණය, C දහනවා මහා කෝණය. මහා කෝණය කියන්නේ මෙන්න මේ වගේ හිටින්නේ. මේ කියන්නේ. මෙයා තමයි මහා කෝණය. කියනවද? අංශක 90ට වඩා වැඩි 180ට වඩා අඩු කෝණයක් මහා කෝණයක් කියලා අපි කියනවා. එහෙනම් මෙතන තියෙන මහා කෝණය තමයි මෙන්න මේ. කවුද? A තමා මහා කෝණය. ඒ ඔයටින් ඉලක්ක. මෙම ඝනකරාමයේ දැක්වෙන සංඛ්‍යාව ලියන්න. මම ලියනවා මෙන්න මෙහෙම. හරිම ලේසි. මේකේ තියෙන්නේ
එක ස්ථානයේ අගේ ඉඳන් ලියමුකෝ. එක ස්ථානයේ 1 2 3 4 5යි. එක ස්ථානයේ 5යි. දස ස්ථානයේ 3යි. සිය ස්ථානයේ 4යි. දහ ස්ථානයේ 2යි. අගේ ඉඳන් ලියන එක තමයි වඩා ආරක්ෂාකාරී. ඔන්න එහෙනම් මේ සංඛ්‍යා රේඛ මේ ඝනකරාමයේ දක්වලා තියෙන සංඛ්‍යාව 2435යි. 2435 තමයි ඝනකරාමයේ පුතේ දක්වලා තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නයට යනවාම දැන්. ප්‍රශ්න අංක 7 3 මිලියන 223,001 යන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. අපි ලියමුද? 3 මිලියන ඔන්න ලියන විදිය මේ 3 මිලියන මිලියන කලාපේ 3යි. ඌව කමාවක් දැන්. 223,000. ඒ කියන්නේ 10 කලාපේ 223යි. 223,000 කමාවක් දැම්මා. 223,000 එක එක කොහොමද ලියන්නේ? බිඳුවයි එක කියලා. නිකම් මේක ලියන්න එපා. හැම වෙලාවෙම ඉලක්කම් තුනක් සම්පූර්ණ වෙන්න එපා. එක විතරක් ලියන්න එපා. බිඳු දෙකයි ඔන්න ලියන්න. කොහොමද ඒක කියවත්? 3 මිලියන 223,001. ඔන්න කියවන සංඛ්‍යාවෙන් ලියලා පෙන්නුවා. ප්‍රශ්න අංක 8. 8 වෙනි ප්‍රශ්නය 493න් අඩු කරන්න ඕනේ 238ක්. අපි මෙහෙම ඉඳලාම අඩු කරමුකෝ. ඔන්න 3න් 8ක් අඩු කරන්න බෑ. අපිට එකක් ගත්තාම 13යි. ඔයාලා අඩු කරන්නද? 13න් 8ක් අඩු කරාම 5යි. දැන් මෙතන 8 තියෙන එකක් දුන්නේ හින්දා 8න් 3ක් 5යි. 4න් 2ක් 2යි. ඔන්න උත්තරේ. අඩු කරාම උත්තරේ කීයද? 255යි. කීයද උත්තරේ? 255යි කියලා එනවා. හරිද? ඊළඟට අනිත් පැත්ත මම පුතේ ලියන්න වෙලාව දෙනවා. ඒකින්ද මගෙත් එක තරගෙට ලියන්න එපා. 9. එක්තරා පාසලක උදෑසන රැස්වීමකදී විදුහල්පතිතුමා පෙරවරු 7:45ට තම කතාව ඉදිරිපත් කළේය. මිනිත්තු 12කින් එය අවසන් වූයේ නම් අවසන් වූ වේලාව සම්මතාකාරයෙන් ලියන්න. සිංහලේ උදේ 7:45ට තමයි කතාව කරන්න පටන් ගන්නේ. ඒක විනාඩි 12ක් කතා කරාම 7:45ට විනාඩි 12ක් එකතු කරාම සම්මතාකාරයට බය නැතුව ලියන්න පුළුවන් පෙරවරු හින්දා මෙන්න මෙහෙම. ඔන්න තියෙනවා. කතාව අවසන් වෙලා තියෙන්නේ 0.754. ඒ කියන්නේ උදේ 7:54 තමයි කතාව ඉවර වෙලා තියෙන්නේ. 7:45ට කතාව පටන් අරගෙන විනාඩි 12ක් කතා කරාම 7:57ට ඉවර වෙන්න ඕනේ. ඒක සම්මතාකාරයෙන් ලිව්වම පුතේ 0.757 කියලා එනවා. මොකද පෙරවරුනේ පස්වරු නෙමෙයි දේවරු හින්දා එහෙමම ලියන්න පුළුවන්. හැබැයි 32 දාන එක අමතක කරන්න එපා. 10. මෙහි දැක්වෙන සංඛ්‍යා රේඛාවේ ලකුණු කර ඇත් සංඛ්‍යා සියල්ල ලියන්න. ලේසි නේද? මේකේ ලකුණු කරලා තියෙනවා. කවුද? 2 ලකුණු කරලා තියෙනවා. ඊට අමතරව 4 ලකුණු කරලා තියෙනවා. ඊට අමතරව 6 ලකුණු කරලා තියෙනවා. ඔන්න සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා තියෙන ටික ලිව්වා. පුතේ මං හිතනවා මගෙත් එක්ක ලස්සනට මේ කියන දේවල් තේරුම් ගන්න පුළුවන් කට්ටිය ඉන්නේ කියලා. 11 පහත සඳහන් වගුවේ නිවැරදි ප්‍රකාශය හරි දාන්න වැරදි ප්‍රකාශය වැරදි දාන්න. හරි. මේක හරිද වැරදිද කියන්නේ? ඍණ 4 ලොකුයිලු. ඍණ 4ට වඩා ඍණ 1 විශාලයි. මේ බලන්නකො. කට ඇරිලා තියෙන පැත්තේ ලොකු එක්කෙනා ඉන්නේ. ඍණ 1 විශාලයිලු ඍණ 4ට වඩා. පුතේ මම කියනවා ඒක හරි කියලා. ඒක හරි. ඇයි දන්නවද? ඍණ සංඛ්‍යා හිතන්නේ ධන සංඛ්‍යා හිතනවට වඩා විරුද්ධ විදියටනේ. මෙයා ඍණ 4. 4ක් ණයයි. මෙයා ඍණ 1. එකක් ණයයි. 4ක් ණය කෙනාට වඩා එකක් ණය කෙනා ගොඩක් හොඳයි. මෙයාට වඩා මෙයා හොඳයි. විශාල. එහෙනම් මේ ප්‍රකාශය හරි. ඊළඟට 5 කුඩයිලු 3ට වඩා. මේ බලන්නකො 5 පොඩිද 3ට වඩා. එහෙම නැත්නම් 3 විශාලද 5ට වඩා. එහෙම එකක් එහෙම නෑ නේද? සාමාන්‍ය ඉලක්කම්. රුපියල් 5කට වඩා රුපියල් 3 විශාල වෙනවද? නෑ. ඒක වැරදි. ඍණ විතරයි මේ විදිහට හිතන්න. ධන හිතන්නේ අපි දන්න සාමාන්‍ය විදිහට. ඒක වැරදි. ඊළඟට බිඳුව විශාලයිලු ඍණ 4ට වඩා. අන්න ඒක නම් හරි. බිඳුව කියන්නේ හිතනකො ණය කියලා ණය නෑ මේ. මෙයා 4ක් ණයයි. ඉතින් 4ක් ණය කෙනාට වඩා ණය කෙනා හොඳ නැද්ද? හොඳයි නේද? ඒකින්ද ඍණ 4ට වඩා පුතේ විශාලයි. වෙනකොට කට ඇරලා තියෙන බිඳුවේ පැත්තට විශාලයි බිඳුවට. හරි? තේරුණාද? ඍණ 4ට වඩා බිඳුව විශාලයි. එහෙනම් මේ ප්‍රකාශය හරි. 12 වෙනි ප්‍රශ්නයට යනවා. ප්‍රශ්න අංක 12
123 යන සංඛ්‍යාව ආසන්න 10ට වට යන්න. 123 ආසන්න 10ට වැටෙවුවාම ආසන්න 10 කියන්නේ මෙන්න මෙයානේ. අගේ ඉලක්කම් දෙක විතරයි වෙනස් වෙන්නේ. එතකොට 23 තියෙන්නේ 23ට කිට්ටුම 10 ගුණාකාරය 20. එහෙනම් 123 ආසන්න 10ට වැටෙවුවාම පුතේ උත්තරේ 120යි. 123 ආසන්න 10ට වැටෙවුවාම පුතේ උත්තරේ 120යි. 13 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 13. අමල් තම නිවසේ සිට පාසලට ගිය ආකාරයේ මෙම රූපයේ දැක්වේ. ඔහු පාසලේ සිට තම නිවසට පැමිණෙන දිශාව කුමක්ද? පුතේ ගෙදර ඉඳලා පාසලට යන්න මේ පැත්තට යනවා. මේ නිවස මේ පාසල. ආපහු පාසලේ ඉඳලා ගෙදරට එන දිශාව මොකක්ද? ඒතර පාසලේ ඉඳලා ගෙදරට එන්නේ මේ පැත්තටනේ. ඒතර මේ මොන දිශාවද? දකුණු දිශාව. ඔන්න තියෙනවා. නිවසේ ඉඳලා උතුරු පැත්තට පාසල තියෙනවා. ඊට පස්සේ පාසලේ ඉඳලා ආයි නිවසට එනකොට පල්ලෙහා පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ දකුණු දිශාවට එන්න ඕනේ. වලීස් 14 ප්‍රශ්න අංක 14 පුතේ 13යි 32යි 30. මෙය පැය 12 වෙලාවෙන් කියන්නේ. පැය 12 රූපයෙන් කියන්නේ. 13යි කියන්නේ 12 පහ වෙලා පැයක් ගිහින්. එහෙනම් කොහොමද ඒක කියන්නේ මේ? පස්වරු 1යි 30යි ඔන්න තියෙනවා. පස්වරු 1යි 30යි. 12 පහ වෙලා පැයක් ගිහිල්ලානේ. එහෙනම් මේ කියනවා පස්වරු 1යි 30යි කියන. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය 3යි 4යි 0යි 9යි 1යි 2යි 0යි 1 යන සංඛ්‍යාව සම්මත ආකාරයට ලියන්න. සම්මත ආකාරයට කියන අගේ ඉඳලා ඉලක්කම් 3ට වෙන් කරගෙන ලියන්න ඈඩ් කරනවා. ඔන්න වෙන් කරගත්ත. දැන් ලියනවා ඈඩ් කරනවා. කොහොමද ලියන්නේ? 34 ටිකක් ඈඩ් කරා 0.91 ටිකක් ඈඩ් කරා 201 ඔන්න තියෙනවා. සම්මත ආකාරයෙන් ලියුවා. ඔය තියෙන්නේ ඔච්චර වචන ලියන්න කියලා නෙමෙයි සම්මත ආකාරයෙන් ලියන්න. ප්‍රශ්න අංක 16 16 වෙනි ගාන 4500 බෙදන්න 100. පුතේ 4500 100න් බෙදුවාම මේ බිංදු දෙකට මේ බිංදු දෙක ඉවත් වෙනවා. කෙලින්ම ඉතුරු වෙන්නේ 45ක්. ඔන්න තියෙනවා. 4500 100න් බෙදුවම උත්තරේ 45. 45. ඊළඟට 17 වෙනි ප්‍රශ්න. බලන් ඉන්න කියන්නේ ඒකයි. බලන් ඉන්න. 17 8560 මේකේ පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගේ කීයද? මෙන්න මේකේ පහේ ඉලක්කම. මෙන්න මෙයාගේ නිරූපණය වෙන අගේ කීයද කියලා. පුතේ මේ එකස්ථාන. එකේ ඒවා. දසස්ථාන. 10 ඒවා. මේ සියස්ථාන. ඒ කියන්නේ 100 ඒවා. 100 ඒවා මෙතන කීයක් තියෙනවද? 100 ඒවා පහක් තියෙනවනේ. එතකොට එහෙනම් පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ තනිකරම 100 ඒවා පහ. 100 ඒවා පහ කීයද? 500යි. ඔන්න තියෙනවා. එහෙනම් මේකේ පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගේ පුතේ කීයද? 500ය. පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගේ පුතේ 500 බවට පත් වෙනවා. එතකොට බලන් ඉන්න 18 18 මම මෙතන හදන්නම් 18 වෙනි ගාන. මොකද අපෙන් අහන්නේ? 3000 එකතු කිරීම 300 එකතු කිරීම 30 එකතු කිරීම 3. මෙන්න මෙයාගේ අගය අහන්න හරිම ලේසියි. 3333 එකතු කරාම 3333. ඔන්න තියෙනවා. මේ ටික එකතු කරාම උත්තරේ කිය 3333යි. ඊළඟට 19 දින සහ පැය එකතු කරන්න තියෙනවා. බලමු. දින 3යි පැය 12ක් එකතු කරන්න ඕනේ. දින 2යි පැය 18ක්. හරි. එකතු කරාම ඔන්න වෙන වැඩි. දවසකට පැය 18යි 30ක් තියනවද? උපරිම දවසට පැය තියෙන්නේ 24යි නේද? ඔන්න බලන්න වෙන වැඩි. මේ ටික එකතු කරමු පොඩි කමකට. මේ දෙක එකතු කරාම 30ක් එනවා. මාර වැඩි. පැය 30ක් තියෙන දවස් තියෙනවද? කවදා හරි එක දවසකට නිමිද වැරදිලා පැය 30 ගිහිලා තියෙනවද? දැන් උපරිම තියෙන කීයද? 24යි. දැන් මෙතන 30ක් එනවා නේද? මොකක්ද දන්නවද කරන්නේ? 24 නේ උපරිම තියෙන්න පුළුවන්. ඒ 24 කොට දවස් පැය 24ක් කියන්නේ දවසක් වෙලා එහා පැත්තට යනවා. 24ට වඩා වැඩිපුර වෙනවනේ 6ක්. ඒ වැඩිපුර 6 විතරක් මෙතන ඉතුරු වෙනවා. 3යි 2 එකතු කරාම 5යි. අර එහා පැත්තෙන් ආපු එකයි 6ක් බවට පත් වෙනවා.
ඔන්න තියෙන උත්තරේ දින 6යි පැය 6යි කියන උත්තරේ දින 6යි පැය 6යි කොහොමද ඒක ආවේ මේ දෙක එකතු කරා වෙනවා පැය 30ක් කවදාවත් දවසකට පැය 30ක් නම් ලැබෙන්නෙම නැහැ උපරිම තියෙන්නේ 24යි පැය 24ක් කියන්නේ දවසක් බවට පත් වෙනවා එහෙනම් මෙතන පැය 30ක් ආවනේ ඒ පැය 30 ඇතුලේ තියෙන දවස ගලවලා එහා පැත්තට දාන්න පැය 30 ඇතුලේ තියෙන දවස ගලවලා අරගත්තාම එහා පැත්තට 30 ඇතුලේ දවසක් කියන්නේ පැය 24ක්නේ 30ක් තියෙනවා පැය ඒ පැය 30 ඇතුලේ 24 එකක් තියෙනවා පැය 24 ගොඩක් ඒ 24 ගොඩ ගලවලා අයින් කරනවා එහා පැත්තට දානවා එයා දවසක් කියන එතකොට 30න් 24ක් අයින් කරාම තව 6ක් ඉතුරු වෙනවා ඒ ඉතුරු වෙන 6 විතරක් මෙතන තියා ගන්නවා අර 24 ගොඩ පැය 24 ගොඩ එහා පැත්තට දානවා දවසක් විදියට දැන් 3යි 2යි එකතු කරාම 5යි අර එහා පැත්තෙන් එන එකයි 6යි උත්තරේ දවස් 6යි පැය 6යි කියන එක දින 6යි පැය 6යි 20 වෙනි ගාන ප්‍රශ්න අංක 20 right එකේ සිට පහතෙක් පන්ති පමණක් ඇති එක්තරා පාසලක සමාන්තර පන්ති දෙක බැගින් තිබේ ඒවා 1A 1B 2A 2B වශයෙන් නම් කර ඇත එක් එක් පන්තියේ ආසන වශයෙන් ළමයි 40ක් බැගින් සිටී මුළු පාසලේම සිටින ළමයින් ගාන නිමානය කරයි එක වසරේ ඉඳලා පහ වසර වෙනකන් එක පන්තියක ළමයි 40 ගානේ A සහ B වශයෙන් පන්ති තියෙනවා කීයක් 1A 1B 2A 2B 3A 3B 4A 4B 5A 5B ඔක්කොම පන්ති 10ක් තියෙනවා තේරුණාද ඔක්කොම පන්ති 10යි 1 2 3 4 5යි A සහ B වශයෙන් වෙන වෙන හින්දා ඔක්කොම පන්ති 10ක් තියෙනවා එක පන්තියක දල වශයෙන් ළමයි 40ක් ඉන්නවා කියනවනේ එක පන්තියක එතකොට පාසලේ ඉන්න මුළු ළමයි ගන්න කවුද දැන් එක පන්තියක දල වශයෙන් ළමයි 40යි ඒ වගේ ඉස්කෝලේට පන්ති 10යි. උතර 40ේව 10ක්. ඔන්න උත්තරේ එනවා 400යි. උත්තරේ 400යි. එහෙනම් මේ පාසලේ ඉන්න ළමයි ගාන ළමයි 400. ඔන්න ඔහමයි පුතේ අපේ නිබන්ධනේ පළවෙනිම ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 20ට ලස්සනට උත්තර ටික ගන්න. ඔන්න ඔයාලගේ වාරේ දැන්. දැන් ඉතින් ලස්සනට හැඩ වැඩ දාලා ලියන්න. ටියුට් එකේම ලියන්න ඈ. හොඳයි. පටන් ගන්නකො.
ඉවරද? right. කට්ටිය ඉවරයි කියලා දානවා නේද? හොඳයි. ලියා ගන්න බැරි වුණොත් හිතන්න එපා. මම පුළුවන් ඉක්මනට මේක වීඩියෝ එක YouTube එකට දානවා. channel එක subscribe කරලා තියෙනවා නම් notification එක එනවා ඔයාලගේ වීඩියෝ එක දැම්ම ගමන්. හොඳේ? එහෙනම් subscribe කරලා නැත්නම් කරන්න මගේ channel එක. Right. Right.
ඊළඟට දෙවෙනි කොටසට යමු අපි. හැමදාම කාලසටහනක් දාන්න තියෙන ඒ කාලසටහන සේව් කරගෙන හරි තියාගෙන ඒක බලලා ඒ කරන වැඩේට සූදානම් වෙන්න. මේ ඊළඟ දවසේ මොකද්ද කරන්න කියලා බලන්න. ඒකට ඒ වැඩේට සූදානම් වෙලා පත්‍යයට සහභාගී වෙන්න. හරි. දෙවෙනි කොටසට යන්න. සංඛ්‍යා රේඛාවක දෙකේ හැකි ලක්ෂණ දෙකක් ලියන්න. හරි. ලියමු. මොකද්ද සංඛ්‍යා රේඛාවක දක්වන්න පුළුවන් දා ලක්ෂණ ටික? එකක් සමාන පරතරයෙන් සංඛ්‍යා ලකුණු කිරීම. ඒකෙන් ඊට පස්සේ දෙපසින් ඊහිස යෙදීම දෙකයිනේ අහන්න ඔය ඇති. සංඛ්‍යා රේඛාවක ලක්ෂණ ඕනේ. ලක්ෂණ දෙකක් ලියුවා. ඊළඟට බිඳුවේ සිට ඍණ 5 සිට ධන 5 එක් සංඛ්‍යා රේඛාවක් පිළිතුරු පත්‍රය අදින්න. හරි අපි අදිමු. විලක්කාංක 2 ඔන්න සංඛ්‍යා රේඛාව සමාන පරතරේ තියෙන්න ඕනේ බිඳුවේ මැද්දෙන් ගෙවුවා. මෙතන ඉඳලා කොටු දෙකක් ගියා 1, මෙතන ඉඳලා කොටු දෙකක් ගියා 2, මෙතන ඉඳලා කොටු දෙකක් ගියාම 3, එතන ඉඳලා කොටු දෙකක් ගියා 4, මෙතන ඉඳලා කොටු දෙකක් ගියා 5. මේ පැත්තට මෙතන ඉඳලා කොටු දෙකක් ගියා ඍණ 1, කොටු දෙකක් ගියා ඍණ 2, කොටු දෙකක් ගියා ඍණ 3, කොටු දෙකක් ගියා ඍණ 4, තව කොටු දෙකක් ගියා ඍණ 5. ඔන්න තියෙනවා. දැක්කත් සංඛ්‍යා රේඛාව සමාන පරතරේ තියාගෙන නැන්දා. මේ පැත්තෙන් හිතල දෙකේ ඔන්න තියෙනවා සංඛ්‍යා රේඛාව. දැක්කනේ? සමාන පරතරෙන් අදින්න ඕනේ. කොටු කොලේනේ අදින්න. කොටු දෙකෙන් දෙකට අරගෙන මේවම ඇදලා තියෙනවා. ලස්සනට අදින්න ඕනේ. ඔබ අදිනද සංඛ්‍යා රේඛාව මත ඍණ 4, ඍණ 1, 3 ලක්ෂ ලකුණු කර ඒවා පිළිවෙලින් P Q R ලෙස නම් කර. right ලකුණු කරමු. ඍණ 4 මෙන්න තියෙනවා. ලකුණු කරා නම් කරනවා P කියලා. ඊළඟට ඍණ 1 මෙන්න ඉන්නවා. ලකුණු කරනවා Q කියලා. ඊළඟට 3 මෙන්න ඉන්නවා. ලකුණු කරනවා R කියලා. ඔන්න ලකුණු කර. එකක් හරි. රෝමිලක්කං අංක 4 ඉහත දක්වන ලද සංඛ්‍යා මේ අසමාන ලකුණු යොදාගෙන සම්බන්ධතා තුනක්. හරි කියමු. ඔයාලා දන්නවා ඍණ 4ට වඩා විශාලයි ඍණ 1. ඔන්න එක්කෙනෙක් වලින්. ඊට පස්සේ ඍණ 4ට වඩා විශාලයි 3. හරි? ඍණ 4ට වඩා 3 විශාලයි. ඊළඟට මේ පැත්තට හරවලා මෙහෙමත් තියමු. 3 විශාලයි ඍණ 1ට වඩා. 3 විශාලයි ඍණ 1ට වඩා. මේවා හරිනේ. හැම තිස්සෙම මතක තියාගන්න සංඛ්‍යා නෙමෙයි. අසමානතාවයේ කට ඇරෙන පැත්ත තියෙන්නේ. කට ඇරෙන පැත්ත තමයි ලොකු පැත්ත. කට වැහෙන පැත්ත පොඩි පැත්ත. ඕක මතක තියාගන්න. අපි තිස්සෙම මේ අසමාන ලකුණේ කට ඇරලා තියෙන පැත්තට ලොකු එක්කෙනා ලියන්න ඕන. කට වැහිලා තියෙන පැත්තට පොඩි එක්කෙනා ලියන්න. දැන් මේකේ 3 කියන ඉලක්කම ලොකුයිනේ ඍණ 1ට වඩා. ඒකෙන්ද මේ පැත්තට තමයි කට ඇරලා දෙන්නේ. 3 විශාලයි ඍණ 1ට වඩා. සංඛ්‍යා රේඛාවේ හැමතිස්සෙම මේ බලන්න මගේ අත මේ පැත්තේ තියෙන සංඛ්‍යාව හැමතිස්සෙම මේ පැත්තේ සංඛ්‍යාවකට වඩා ලොකුයි. මතක තියාගන්න. මේ තියෙන්නේ මේ අත තියෙන පැත්තේ තියෙන සංඛ්‍යාවට වඩා හැමතිස්සෙම මේ අත තියෙන පැත්තේ සංඛ්‍යාව ලොකුයි. ඒක මතක තියාගත්තා නම් වරදින්නේ. හරි. ඊළඟට රෝමිලක්කාංක 5 R ගේ අගය Q ට වඩා කීයක් වැඩිද? R ගේ අගය හරි Q ට වඩා මෙයාට වඩා කීයක් වැඩිද අහනවා. අපි ගණන් කරමු මෙතන ඉඳලා 1යි 2යි 3යි 4යි කීයක් වැඩිද? 4ක් වැඩි. 4ක් වැඩි. ඊළඟට P හි අගය Q ට වඩා කීයක් අඩුද? P ගේ අගය මෙන්න මෙයා Q ට වඩා කීයක් අඩුද අහනවා. මෙතන ඉඳන් ගණන් කරමු 1යි 2යි 3 කීයක් අඩුද? 3ක් අඩු. ඔන්න තියෙනවා. right. ඔබ අඳින ලද සංඛ්‍යා රේඛාව මත වෙනත් ඕනෑම ලක්ෂයක් ඒ ඕනෑම S ලක්ෂයක් ලකුණු කර PQR හා S අගයන් ආරෝහණ පිළිවෙලට ලියන්න. ඕනෑම S ලක්ෂයක් මම මෙන්න මෙතන ලකුණු කරන්නේ. ඔන්න S හරි. ඔන්න ලකුණු කරා. දැන් අපිට කියන්නේ PQRS
අගයන් ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙල කියන්නේ ආරෝහණ කියන්නේ අඩු එකේ පොඩි එක්කෙනාගේ ඉඳලා ටික ටික ලොකු වෙන. ආරෝහණ කියන්නේ එහෙමයි. චූටි එක්කෙනාගේ ඉඳලා ටික ටික ලොකු වෙන පිළිවෙලට ලියන්න. මේ ටිකේ පොඩි එක්කෙනා මෙයා. ඍණ 4. ඊට පස්සේ මෙයා ඍණ 1. ඊට පස්සේ මෙයා 1. ඊට පස්සේ මෙයා 3. ඔන්න තියෙනවා. චූටි එක්කෙනාගේ ඉඳලා ලොකු එක්කෙනා දක්වා. ඔන්න ලියන්න. පැහැදිලි නේද කතන්දරේ? ඕනමයි පුතේ. පළවෙනි ප්‍රශ්නයට අදාළ උත්තර ටික අපිට ලැබෙන්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ. හොඳයි. ඉක්මනින් ලියාගමු මේක. ඉක්මනින් ලියාගමු අපි. හරි නේද? right අපි ළඟට යමු දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නය හරි රූපයක් තියෙනවා පේනවනේ. ප්‍රශ්නාංක 2 රූපයක් තියෙනවා. මෙහි දැක්වෙන රූපය ඇසුරෙන් ළමයාට පෙනෙන දිශාව මේ වගේ ස්ථන වලට දාන්න තියෙන්නේ. මේ ළමයාට මේ රූප ටික පේන දිශාව ළමයා ඉන්නේ මැද්දේ. මේ පේනවනේ මෙන්න මේක. දැන් මට මේක අඳින්න ගියොත් ඈහෙන වෙලාවක් යනවා. ඔය තියෙන්නේ. මෙතන ඉඳලා මේවා පේන දිශාව මම කියන්නම්කෝ. මම කියන්න ලියා ගන්නනේ. ඒක ලේසියිනේ. ඕක ඇඳ දිනනකොට මේ වැඩේ කරගත්තා නම් ලේසියි. මේ රූපේ පෙන්නන්නම් ඔයාලා ලියා ගන්න. ටිප් එක ලියා ගන්නයි තියෙන්නේ. හරිද? ඔන්න මම කියනවා. හරි. ගේට්ටුව මොන දිශාවෙන්ද ළමයාට? මෙන්න ළමයා ඉන්නවා. ළමයා ඉන්න තැන ඉඳලා ගේට්ටුව තියෙන්නේ මෙතන මේ තියෙන ගේට්ටුව. දිශාව උතුර. හරි. ලියා ගන්න උතුර කියලා. මෙතනට උතුර එන්නේ. නිවස මේ ළමයා මේ තියෙන නිවස. නිවස තියෙන ළමයාට මොන දිශාවෙන්ද? බටහිර දිශාවෙන්. බස්නාහිර දිශාවෙන්. මෙතනට එන්න ඕනේ බස්නාහිර කියලා ලියා ගන්න එක. බස්නාහිර. ඊළඟට ගස. ගස කොහෙන්ද තියෙන්නේ? මෙන්න ළමයා ඉන්නවා. මෙන්න ගහ. මේ තියෙන ගහ. මේ පැත්තේ මේක නෙමෙයි ගහ. මේ තියෙන මේක. මෙන්න ගහ. මේ තියෙන්නේ මේ දිශාවෙන්. ඒතර මේ මොන දිශාවද? ඊසාන දිශාව. එහෙනම් ගස තියෙන ඊසාන දිශාව. මල් පෝච්චිය. මෙන්න ළමයා ඉන්නවා. මෙන්න මල් පෝච්චිය තියෙනවා. මේ මොන දිශාවෙන්ද? නිරිත දිශාවෙන්. මල් පෝච්චිය තියෙන නිරිත දිශාවෙන්. බලලා. පූසා ඉන්නේ කොහෙද? මෙන්න ඉන්න පූසා. මේ දිශාව. මොකද්ද මේ දිශාව? උපුල් ඊළඟ නැවෙන් ගිහින්. මේ මොන දිශාවෙන්ද බලලා ඉන්නේ? ගිනි කොන දිශාවෙන්. එහෙනම් බලලා ඉන්න දිශාව ලියා ගන්න. ගිනි කොන කියලා.
ලියාගන්න එක ගිනි කොන කියලා. හරිද? right. ඊළඟට නිවසේ සිටින පුද්ගලයෙකුට ලිඳ පෙනෙන දිශාව කුමක්ද? නිවසේ ඉන්න පුද්ගලයෙකුට කෝ නිවස මෙන්න නිවස. නිවසේ ඉන්න පුද්ගලයෙකුට ලිඳ පිහිටන්නේ මේ තියෙන ලිඳ පේන්නේ මොන දිශාවෙන්ද? හරිද? මෙතන ඉන්නවනම් අපි හිතනවා මෙතන ඉන්නවා කියලා. මෙතන ඉඳලා බලනකොට අපිට කෙලින්ම ලිඳ පේන්නේ ළමයා හරහා මේ පැත්තෙන් මේ. ඒතර මේ මොන දිශාවද? මේක උතුර ඊළඟ නැවෙන් නැගෙනහිරින් නේද? නැගෙනහිරින් මේ නිවසේ ඉන්න කෙනෙකුට ගේ පේන්නේ මේ ලිඳ පේන්නේ කෙලින්ම නැගෙනහිර දිශාවෙන්. එහෙනම් මෙතන ඉන්නේ නැගෙනහිර කියලා එන්න ඕනේ. නිවසේ සිටින පුද්ගලයෙකුට ලිඳ පෙනෙන දිශාව නැගෙනහිර දිශාව. right? ඊළඟ ටිකත් මම එහෙමම කතා කරන්නම්. ළමයා බලලා තමා වෙත ගෙන්වා ඌ සමග නිවසේට යන ලදී. එවිට බලලා ගමන් කළ දිශා දෙක ලියන්න. ළමයා මොකද කරන්නේ? පූසට ඉංජු කියලා පූසට ගෙන්නනවා. පූසව ගෙන්නනවා. පූස ෂූස් කියලා පුරු ගගා ළමයා ගාවට යනවා. හරිද? ඒතර පූස මෙතන ඉඳලා මේ පැත්තට එන්න ඕනේ. ඒතර මේ මොන දිශාවටද පූස ඉස්සල්ලාම ගමන් කරන්නේ? මේ මොකද්ද දිශාව? වයඹ දිශාවට. පූස මෙතන ඉඳලා ළමයා ගාවට යන්න ඕනේ. ඒතර පූස ඉස්සල්ලා වයඹ දිශාවට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පූසව ළමයා වඩාගෙන මේ පැත්තට යනවා ගෙදරට. එතකොට මේ මොන දිශාවද? බටහිර දිශාවට යන්න ඕනේ. එහෙනම් පූස ළමයා හරහා ගෙදරට යන්න නම් ගමන් කරන්න ඕන දිශා දෙක තමයි මෙතන ඉඳලා මෙතනට එන්න ඕනේ වයඹ දිශාවට. ඊළඟට මෙතන ඉඳලා මෙතනට යන්න ඕනේ බස්නාහිර දිශාවට. දිශා දෙක ලියා ගන්න. වයඹ හා බස්නාහිර. වයඹ හා බස්නාහිර. වයඹ හා බස්නාහිර. ඊළඟට ළමයාට වයඹ දිශාවෙන් පෙනෙන්නේ කුමක්ද? ළමයා මෙන්න ඉන්නවා. වයඹ දිශාවෙන් මෙන්න තියෙනවා. ළමයාට වයඹ දිශාව කියන්නේ මේකනේ. බලන්න උකුල ඊළඟ නැවෙන් ගිහින් ධම්මින් නිදිද බරා වරෙන් මෙන්න වරෙන් මෙන්න වයඹ. ඒත් ළමයාට වයඹ දිශාවෙන් මොකද්ද මේ පේන්නේ? ටැප් එක ටැප් එක ටැප් එක ටැප් එක. ටැප් එක ටැප් එක. ජලකරාමේ කියලා ලියා ගන්න සුද්ධ සිංහල ජලකරාම. හරි. දිශාව සොයා ගැනීමට භාවිතා කරන උපකරණේ නම කුමක්ද කියලා අවසාන ප්‍රශ්නෙන් අහනවා පුතේ. දිශාව සොයා ගන්න අපි භාවිතා කරන්නේ මාලිමා යන්ත්‍රය. මොකද්ද? මාලිමා යන්ත්‍රය තමයි දිශාව හොයා ගන්න භාවිතා කරන්නේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. හරිද? බෝඩ් එකේ යන්නේ කියන එක ටිකක් වෙලා යනවා. දේශියෙම දෙවෙනි එක කොට දාන්න. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ උත්තර. හරි. තුන්වෙනි ප්‍රශ්නකට යනවා. සංඛ්‍යාවක් තියෙනවා මෙන්න මෙහෙම. රෝමිලකාංක එකේ 4 0.13 853 101. හරි. යන සංඛ්‍යාව වචනේ ලියන්න. යමුකෝ. අපි දන්නවා මම ඔයාලට මේකේ දාලා තියෙනවා සෙමිනේකුත් මතකයි දැක්කද? ඔයාලට මම මේක මතක් කරලා දෙන්න ආයිත් ඕක මතක් කරලා දෙන්න ෆ්‍රී සෙමින එකක් දාලා තියෙනවා සංඛ්‍යා කලාප වල. අපි දැන්ට ලියාගෙන යන්න කොහොමද කලාප ටික වෙන් කරගන්නේ? අගේ ඉලක්කම් 3 ඒක කලාපේ, ඊට පස්සේ දහස කලාපේ, ඊට පස්සේ මිලියනේ කලාපේ, ඊට පස්සේ බිලියනේ කලාපේ. හරි. අපි දැන් එහෙනම් මේක කියමු කොහොමද කියවන්නේ? 4 බිලියන 13 මිලියන 853,101 ඔන්න ලිව්වා. 4 බිලියන 13 මිලියන 853,101 ඔන්න තියෙනවා සංඛ්‍යාව අකුරෙන් ලියන. ඉහත සංඛ්‍යාවේ සියස්ථානයේ පිහිටි ඉලක්කම කීයද? සියස්ථානයේ ඉලක්කම. බලමු අපි සියස්ථාන. මේ එක ස්ථාන, මේ දස ස්ථාන, මේ සියස්ථාන. ඔන්න මේ තියෙන සියස්ථාන. සියස්ථානයේ පිහිටි ඉලක්කම 1. සියස්ථානයේ පිහිටි ඉලක්කම 1. ඉහත සංඛ්‍යාවේ පහෙන් නිරූපිත අගය කීයද? පහෙන් නිරූපණය වන අගය. මේ තියෙන 5. මේකකින් නිරූපණය වෙන අගය බලමුකෝ. මේ 1 ඒවා, 10 ඒවා, 100 ඒවා, 1000 ඒවා, 10000 ඒවා. එනම් පහෙන් නිරූපණය වෙන්නේ පුතේ එලින්ම 10000 ඒවා 5. පුතේ 10000 ඒවා 5 කීයද? 50000යි.
එහෙනම් මේ උඩ තියෙන සංඛ්‍යාවේ පහින් නිරූපණය වන අගය කීයද? 50000යි. පහින් නිරූපණය වන අගය 50000යි. ඉහත සංඛ්‍යාවේ සියලුම ඉලක්කම් භාවිතයෙන් එක් ඉලක්කමක් එක වතාවක් පමණක් භාවිතයෙන් ලැබිය හැකි විශාලතම සංඛ්‍යාව ලියන්න. මේ සියලුම සංඛ්‍යා පාවිච්චි කරනවා එක වතාවක එක ඉලක්කමක් විතරයි. භාවිතා කරලා ලියනකොට ලොකුම ඉලක්කම මොකක්ද කියලා. මෙතන තියෙන ලොකුම ඉලක්කමෙන් පටන් ගමු 8 ලියන්න. හරි. ඊට පස්සේ ලොකු ඉලක්කම තමයි 8ට පස්සේ ඉන්නේ 5. හරි. ඊට පස්සේ ලොකුම ඉලක්කම 4. හරි. ඊට පස්සේ මෙතනින් ලොකුම ඉලක්කම 3. හරි. ඊට පස්සේ මෙතන ලොකුම ඉලක්කම 1. ඔච්චරයිනේ මෙතන තියෙන ඉලක්කම් ටික. තුනේ ඉලක්කම් දෙකක් තියෙන එක ඇත්ත. බිංදු ඉලක්කම් තියෙනවා. තව බිංදුවක් දාන්න පුළුවන් නේ. අකට බිංදුවක් දාන්න ඕන තියෙනවා. බිංදු ඉලක්කම් එකපාරයි, එකේ ඉලක්කම එකපාරයි, පහේ ඉලක්කම එකපාරයි, හතරේ ඉලක්කම එකපාරයි, අටේ ඉලක්කම එකපාරයි. ඕවා හැම එකක් එක ඉලක්කමක් එක වතාව ගානේ භාවිතා කරලා ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි මේ. මේක කියවුවොත් 854310යි. 854310. ඕක තමයි ලියන්න පුළුවන් ලොකුම ඉලක්කම. පහත් සඳහන් අගයන් ආසන 10 ගුණාකාරයට වට යන්නේ. හරි වට යමු. කොහොම අංක 1 67. 67 කිට්ටුම 10 ගුණාකාරය 67 කිට්ටු ඌයි බල්ටි 2යි 70. 67 ඌයි බල්ටි 2යි 70 කෙලින්ම. තව 3යි යන්න තියෙන්නේ. වැටෙව 70යි. ඊළඟට රෝම ඉලක්කම් අංක 2 400 නෑ 345 නේ. 345. පොතේ 345 ආසන 10ට වැටුවම අපි කියන්නේ 350යි කියලා. 45 වගේ අගයක් ගත්තොත් හරියටම අතරමැදි අගයක්. අතරමැදි අගයක් ආවොත් අපි හැමතිස්සෙම වැඩි එක්කෙනාව තමයි ගන්න. 45 කිට්ටුම අපි 40 වෙන්න නෙමෙයි අපි ගන්නෙ 50යි කියලා ගන්න. එහෙනම් 345 ආසන 10ට වැටුවා 350යි කියලා පුතේ මට ලැබෙනවා. ඔන්න ඔහොමයි තුන්වෙනි ප්‍රශ්නයට අදාළ උත්තර ටික ලැබෙන්නේ. දැන් ඉතින් ඒකටත් ලස්සනට උත්තර ටික ලියන්නයි තියෙන්නේ. ලියන්න. හරි
හරි මම චුට්ටකට ඊළඟට 6 වෙනි ගානට පුතේ යනවා. ඔයාලගේ පේපර් එකේ 6 වෙනි ගානට පොඩ්ඩකට යන්නේ. 6 වෙනි ගානට පොඩ්ඩක් මම පයින්නවා. රූපයක් තියෙනවා මම ඒක අඳින්න. එන්න රූපේ මෙයාගේ 90යි C T B A ඉහතින් දක්වා ඇති රූපයේ ඇසුරෙන් සුළු කෝණ දෙකක් නම් කරන්න. right මේකේ තියෙන සුළු කෝණ මෙන්න. මෙයා සුළු කෝණයක් A. මෙයා සුළු කෝණයක් D. සුළු කෝණ මතකයි නේද මම එක්සර්සයිස් එකකුත් කියලා දුන්නා. සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ අපිට පේනවද දන්නේ. සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ. ඊටර එක පරාවර්තන කෝණ මේ තියෙන්නේ. මතක තියාගන්න ඒක. right. රෝමිලකාංශ 2 මහා කෝණ දෙකක් නම් කරන්න. මහා කෝණ මේ තියෙන්නේ. මෙයා මහා කෝණයක්. අව මෙයත් මහා කෝණයක්. මෙන්න මහා කෝණ දෙකක්. කවුද? F B. මේ දෙන්න මහා කෝණ. C හා E වගේ දැක්වෙන කෝණවල නම් පිළිවෙලින් ලියන්න. C සහ E වලින්. C කෝ මෙන්න C කෝණය. අර මං ඉස්සලා පෙන්නුවේ C කියන්නේ එතකොට පරාවර්තන කෝණය. පරාවර්තන කෝණය. C කියන්නේ පරාවර්තන කෝණය. E කෝ E. හත්තිලවි. E කෝ. හරි E නේ. මෙතන E කියලා නම් වෙන්න ඕන. මෙතන E ඒක E print වෙලා නැහැ. E කියන්නේ පුතේ මෙන්න මෙයාට ඍජු කෝණයක්. E කියන්නේ ඍජු කෝණ. E කියන්නේ ඍජු කෝණ. right. ඉහත රූපයේ සුදුසු සරල රේඛාවක් ඇදීමෙන් සරල කෝණයක් x ලෙස නම් කරන්න. සුදුසු සරල රේඛාවක් ඇදලා සරල කෝණයක් x කියලා නම් කරන්නලු මේ රූපේ. කොහොමද අපි අදින්නේ? සුදුසු සරල රේඛාව. මම මෙහෙම අදින්නම්කො මෙන්න මෙහෙම යා කරලා. මෙන්න මෙහෙම ලියන්න මේක x කියලා. වැඩේ ඉවරයි. ඔතනින් යා කරා. මේක ලියුව x කියලා. හරි. සරල කෝණයක් ඔන්න මම මේ රූපේ යන්නේ. පහත දැක්වෙන ඔරලෝසු මුහුණතේ 16.32 මගින් දැක්වෙන වේලාව ඇද දක්වන්න. එය එහි මහා කෝණය ලකුණු කරන්න. right. ඔරලෝසු මුහුණතක් දීලා තියෙනවා. 16.2 කියන්නේ කීයද? පස්වරු 4 කියන එක. 16 න් 12 පහු වෙලා. පස්වරු 4 අපි මේකේ ලකුණු කරලා පෙන්නනවා. ඔන්න 12 6 3 9 1 2 4 5 7 8 10 11 right. මෙන්න 4යි කියන වෙලාව. ඔන්න තියෙනවා වෙලාව. ඔය තියෙන්නේ. ඔන්න 4. හරිද? ඒකේ මහා කෝණය මෙයා. ඔන්න ඕක තමයි ලකුණු කරලා පෙන්නන්නේ. ඔච්චර. ඔන්න තියෙනවා. හරිද? right. ඔන්න තියෙනවා 6 වෙනි ප්‍රශ්නයට උත්තර ටික. හොඳයි. එතකොට මම දැන් 4 වෙනි ප්‍රශ්නේ 5 වෙනි ප්‍රශ්නේ කියලානේ 6 වෙනි ගානට ගියේ. ඒකින්ද චුට්ටක් 4 වෙනි ගානයි 5 වෙනි ගානයි ඔයාලට මම පාර දෙනවා. හදන්න මම ඊළඟ දවසේ පන්තියේ සාකච්ඡා කරනකොට මේ දෙකත් හදලම වැඩේ පටන් ගන්න. හැබැයි අනිවාර්යෙන් ඔයාලා හොඳම බාලා වගේ 4 වෙනි ගානයි 5 වෙනි ගානයි අනිවාර්යෙන්ම හදලා තියෙන්න ඕන. දැන් මේ කතා කරගෙන යන අතරතුරේදී සමහරක් දේවල් ඔයාලට සාකච්ඡා ලියා ගන්න බැරි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. පුළුවන් ඉක්මනට මම මේක රෙකෝඩින් එක දානවා, වීඩියෝ එක දානවා. ඒක බලලා ඔයාලා සම්පූර්ණයෙන් මේක සම්පූර්ණ කරලා තියෙන්න ඕන. තේරුණාද? right. එහෙනම් පුතේ මම අදට මෙතනින් ගණන් පන්තිය නතර කරනවා. ඔන්න අපේ අලුත්ම ටියුට් එකේ පළවෙනි පේපර් එක අපි අද දවසේම ඉවර කරා. තේරුණාද? right. අපි දැන් ඊළඟ දවසේ නැවතත් හම්බ වෙනවා බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා තවත් අලුත් වැඩක් එක්ක එකතු වෙන්න බලන්න කාලසටහන. හැම කෙනෙකුම අගදී බ්‍රහස්පතින්දා වෙනකොට නම් පුතේ ටියුට් එක තියෙන්න ඕනේ. තේරුණා නේද? ඒකින්ද හෙට දවසේම ගිහිල්ලා ගත්තේ නැති අය ඉන්නවනම් ආයතන වලින් පුතේ නිබන්ධන ටික අරගන්න ඉවර වෙන්න කලින්. හරි. එහෙනම් අදට ගිහිල්ලා එන්න බ්‍රහස්පතින්දා මතක තියාගෙන සූදානම් වෙලා ඉමු ගණන් පන්ති. පුතේ එහෙනම් හැමෝටම ආයිබෝවන් උසරණයි පරිස්සමෙන්